සුබ සන්ධ්‍යාවක්. අප සිතුවා අද ඉතාමත් තීරණාත්මක දෙයක් ගැන කතා කරන්න. කෙනෙකුගේ දිවිහි ඇතිවිය හැකි එවැනි තීරණාත්මක අවස්ථා සමහර වෙලාවට මතුවෙනවා. ඉතින් අප මේ තීරණාත්මක අවස්ථාවලදී අප ඉදිරියේ තිබෙන අවස්ථාවන් මොනවද? අප කොහොමද මෙම තීරණාත්මක අවස්ථාවට මුහුණ දෙන්නේ කියන එක පිළිබඳව අවධානයෙන් අවබෝධයෙන් අප සිටිය යුතුයි. එවැනි එක් තීරණාත්මක අවස්ථාවක් තමයි තමන්ට හෝ තමන්ගේ පවුල කෙනෙකුට ඥාතියෙකුට හිතවතෙකුට ඒ වකුගඩු වල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් වාගේ ඇන හිටන අවස්ථාවකදී කුමක්ද කරන්නේ? මේ අවස්ථාවේදී අපිට පුළුවන් වෙයිද මේ දැනතාගේ ජීවිතය බේරගන්න? කොහොමද ඔහුගේ හෝ ඇයගේ ජීවිතය අප දිගටම පවත්වාගෙන යන්නේ? ඊළඟට අපට කරන්න පුළුවන් දේවල් මොනවද? අප පවුලක් විදිහට නෑ හිතවතුන් විදිහට අප ඉදිරියේ තිබෙන තීරණාත්මක නැත්නම් තීරණ ගැනීම සඳහා අවශ්‍ය සාධක මොනවද? මෙන්න මේ පිළිබඳව කතා කරන්න අප හිතුවා. ඒ සඳහාද මා සමග එකතු වී සිටිනවා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තන ගලහිටියා මහතා. අයබෝන් චින්තන. අයබෝන්. දැන් අර මා කිව්ව විදිහට මේ තීරණාත්මක අවස්ථාව නිවැරදි ආකාරයට තීරණය ගැනීම වැදගත් වෙනවා. ඒ සඳහා ඔබ දැනුවත් විය යුතුයි. චින්තන අපට කියන්න. දැන් වකුගඩුවක් අක්‍රිය වෙලා නැවත යථා තත්ත්වයට පත් කරන්න බැරි ප්‍රමාණයට අක්‍රිය වුණාට පස්සේ අපට මොකද කරන්න පුළුවන්? ඔව් දැන් මේක ගත්තාම අපි කතාව අපි පටන් ගන්න ඕන තැන තමයි දැන් වකුගඩු වැඩ කරන ප්‍රමාණය අපි මයින මිම්මක් තියෙනවා. අපි ඒකට කියනවා GFR. එහෙම නැත්නම් estimated GFR රගේ glomerular filtration rate කියලා. ඒකෙන් තමයි අපි සාමාන්‍යයෙන් අපි ගණන් හදලා බලාගන්නේ යම් රෝගියෙකුගේ වකුගඩු වැඩ කරන ප්‍රමාණය කොච්චරද කියලා. ඉතින් සාමාන්‍යයෙන් කෙනෙකුගේ වකුගඩු වැඩ කරන ප්‍රමාණය මෙම GFR රගය 80ත් 110ත් අතර වෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් රෝගීන්ට තේරෙන භාෂාවෙන් කියනකොට මේක ප්‍රතිශතයක් විදිහට 100ට ගන්නක් කියලා කිව්වොත් සෑහෙන නිවැරදියි. මොකද සාමාන්‍යයේ 100ක් නම් ඉතින් 20ක් තිබ්බොත් 120ක් වුවාම සාමාන්‍ය රෝගියෙකුට තේරෙනවා. ඉතින් මෙයාගේ මේ GFR රගේම අපි කිව්වොත් තේරෙන විදිහට කිව්වොත් ඒ ප්‍රතිශතයක් වශයෙන් කියනවා නම් ඒක 100ට 15කට 20කට වඩා අඩු වුණාම අපි කියනවා වකුගඩු රෝගියේ උත්සන්න අවස්ථාවට. විද්‍යාත්මකව කියනවා නම් CKD5 කියන ඒ උච්චම අවස්ථාවට ඇවිල්ලා. මෙතනින් එහාට ගියාම රෝගියාට අනිවාර්යෙන්ම වකුගඩු වලින් සිදුවෙච්ච කාර්ය කරගන්න යම්කිසි යන්ත්‍රයක් හෝ යම්කිසි ප්‍රතිකාරයක් එහෙම නැත්නම් අලුත් වකුගඩුවක් අවශ්‍ය වෙනවා. එතකොට මේ 15 20 කියන සීමාව ඉඳලා 10ට වෙනකන් ඒ කාලේ තමයි මේකට තියෙන අපිට කවුළුව. අපිට ඉඩ ප්‍රස්තාව හම්බෙලා තියෙන මේ කාලේදී. ඒ කාලේ තමයි අපි තීරණය කරගන්න ඕනේ ඉදිරියට මොකද්ද අපි කරන්නේ. සහ ඒකට අපි නියමිත පරිදි සූදානම් වෙන්න ඕනේ. ඉතින් මේ කාලේ තමයි ඔය අපිට තියෙන රෝග ලක්ෂණ ඔක්කොම පහළ වෙන්නේ. දැන් වකුගඩුන් සිදුවන කාර්ය ඇඟ තුළ වෙන්නේ නැති වුනහම අපේ ශරීරයෙන් ජලය පිටවීම අඩු වෙනවා. ඒතකොට අපි ඉදිමෙනවා. කකුල් ඉදිමෙනවා, මූණ ඉදිමෙනවා. ඊළඟට අපේ ක්‍රියේටිනින් කියන විස මට්ටම වැඩි වුනහම අපිට විවිධාකාර වූ රෝග ලක්ෂණ පහළ වෙනවා. කෑම අරුචි වෙනවා, වමනය, ඔක්කාරය, නිින්ද නොයාම, ඇඟ කැසීම, කල්පනාව අඩුවීම, ඊළඟට ගත්තාම අපේ ශරීරයේ තියෙන ආම්ලිකතාවය වැඩි වෙලා අපිට එන්න පුළුවන්. හුස්ම ගන්නකොට අපි බොහොම වේගෙන් හුස්ම ගන්නවා. අපි කියනවා ඇසිඩොටික් බ්‍රීතිං කියලා. අර ඇඟේ ආම්ලිකතාවය වැඩි වුණාම වේගෙන් හුස්ම ගැනීම. ඊළඟට රුධිරය ගත්තාම පොටෑසියම් මට්ටම වැඩි වෙලා හෘදයේ යම්කිසි හෘද ස්පන්දන අක්‍රමිකතා මේ වගේ බොහෝ රෝග ලක්ෂණ පහළ වෙන්න ගන්නවා. ඉතින් ඒතකොට රෝගියාටත් වෛද්‍යවරයාටත් දෙදෙනාටම බොහොම පැහැදිලි දැන් අපේ යමක් කළ යුතුයි කියලා. අන්න මේ කාලේ තමයි අපි අද ඇත්තටම සාකච්ඡා කළ යුතුයි. මොකද මෙවැනි රෝගීන් බොහෝ ගණනක් අපේ රෝහල්වල අපේ රටේ බොහොම નિયમિત මඟ පෙන්වීමක් නැතුව අපි කිව්වොත් අතරමංගලක් කිව්වොත් නිවැරදි ඔවුන් කළ යුතු දේ කළ හැකි දේ සහ අපිට අපේ රටේ තියෙන ප්‍රතිකාර පිළිබඳව નિયમિત අවබෝධයක් නැතුව රෝගීන් වෛද්‍යරයන් වෛද්‍යරට එහෙම නැත්නම් රෝහලෙන් රෝහලට සමහර පළාතෙන් පළාතට මේ පළාත හොඳ නැහැ වෙන පළාතකින් රෝහලකින් මේක මීට වඩා හොඳින් කරනවා කියලා කවුරු හරි කිව්වා කියන ඒ තොරතුරක් මත ඔවුන් ගමන් කරමින් ඉනවා. අපි ඔවුන්ට කතා කළ යුතුයි මොකද්ද ඔවුන්ට කර හැකි දේවල් සහ අපේ රටේ රජයේ රෝහල්වල අපිට තියෙන සම්පත් මොනවද? ඒ සඳහා තියෙන පිළිතුරු ප්‍රතිකාර මොනවද කියලා.
දැන් මේ ගැන කතා කරන විට සමහර විට ඔබත් පුවත්පත්වල දැකලා ඇති වකුගඩු රෝගීන්ට වකුගඩු ඉල්ලලා ඒ වගේම මුදල් ආධාර ඉල්ලලා විවිධාකාරයේ දැන්වීම් තියෙනවා. පාරතොටේදීත් අපිට සමහරලාට මේවා අහන්න දකින්න හම්බ වෙනවා. එතකොට දැන් ඔබ මේ කිව් දේන් අපිට පැහැදිලි වුණු දේ තමයි දැන් මේ ගුච්චිකා වලින් පෙරෙන ප්‍රමාණය 20ක් විතර වගේ මට්ටමට එනකොට තත්ත්වය ඉතාමත්ම බරපතලයි කියලා අප දන්නවා. දැන් මේ අවස්ථාව තමයි අපි යමක් කළ යුතු අවස්ථාව වන්නේ. එතකොට දැන් මේ අවස්ථාවේ සිට කියන්නේ 20% සිට ඔබ කවා 10% අතර තියෙන අපිට යම්කිසි කවුලුවක් කාලයක්. ඒ කාලේ කොපමණ වගේ කාලයක්ද? ඔව් ඒක හරියටම කියන්න අමාරුයි. මොකද ඒකට හේතුව විවිධ රෝගකාරක හේතුන් මත එම කාලය තීරණය වෙනවා. අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් අපිට ඒක සාමාන්‍යයෙන් ඒ රෝගියාගේ දැනගන්න පුළුවන්. මොකද අපි තුමු දියවැඩියාව නිසා ඒ තමයි අපේ රටේ තියෙන ප්‍රධානතම හේතුව වකුගඩු රෝගයට වෙන රෝගියෙක් අපි ගත්තාම මෙම ඒ GFR කියන අගය පහළ බැසීමේ යම්කිසි වේගයක් අපි ඔවුන්ගේ පසුගිය සායනික සටහන් දිහා බලපුවම පේනවා. මේ වගේ වේගයකින් තමයි පහළ බසින්නේ කියලා. අන්න ඒ අනුව වෛද්‍යවරුන්ට තමන්ගේ අත්දැකීම් මත පිහිටලා සහ රෝගියාගේ වෙන කම්ප්ලයන්ස් කියලා රෝගියාගෙන් රෝගිය සඳහා දෙන සහයෝගය ඒ සඳහා දක්වන උනන්දුව මේ දෙක මත පිහිටලා අපිට යම්කිසි කාල නිර්ණයක් කරන්න පුළුවන්. නමුත් අපිට සියලු දෙනාටම මේ මාස 3ක් මාස 6ක් එහෙම කියලා નિયમિત කාලයක් අපිට නිර්දේශ කරන්න බෑ. නමුත් එක් රෝගියාගේ රෝග තත්ත්වය මත ඒ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඔවුන් අධ්‍යයනය කරන අනතුරු ඔවුන්ට කියන්න පුළුවන් ඔබට මාස 3ක් තියෙනවා මාස 6ක් තියෙනවා සමහරට අවුරුද්දක් තියෙනවා මේ වගේ අපිට යම්කිසි ප්‍රකාශයක් කරන්න පුළුවන්. නමුත් ඒක සියලු දෙනාටම සාධාරණ වෙන්නේ නැහැ. පොදුවේ කියනට අපහසුයි රෝගියාගෙන් රෝගියාට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. එසේනම් අපි ඊළඟට යමු චින්තන දැන් මේ කිව්ව ආකාරයට අප ඉදිරියේ යම් පාරවල් කිහිපයක් තියෙනවා යන්නට තියෙන. මොනවද මේ පාරවල්? ඔව් දැන් අපි ගත්තාම අපිට ප්‍රධානත වූ මාර්ග 3ක් තමයි තියෙන්නේ. ඇත්තටම අපේ සාමාන්‍ය අපේ රෝහල් ගත්තාම අපිට වකුගඩු රෝග අංශයක් ගත්තොත් එක් වෛද්‍යවරයෙක් කරා යොමු වෙන රෝගීන්ගේ සංඛ්‍යාව ඊටාම වැඩි. එතකොට මේවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට ලැබෙන කාලය මදි. අපි ගත්තොත් අපේ සංවර්ධිත වූ බටහිර රටවල් ගත්තාම වෛද්‍යවරයෙක් දිනකට බලන්නේ රෝගීන් විශේෂඥ වෛද්‍යවරුන් රෝගීන් 5ක් 8ක් වගේ ප්‍රමාණයක්. ඊළඟට පුහුණු වෙන නිවාසික වෛද්‍යවරුන් වගේ අය සාමාන්‍ය රෝගීන් 15ක් වගේ. ඒ වගේ සීමා සහිත දැන් අපි ගත්තාම අපේ සායනයක ඔබ දන්නවා අපිට රෝගීන් 100 ගණන් වලින් 200ද 300ද 400ද එහෙම තමයි අපිට ලැබෙන්නේ. නමුත් එය ප්‍රශස්ත මට්ටම නෙමෙයි. නමුත් කෙසේ වෙතත් අපි මේවා රෝගීන් සමග ඔවුන්ගේ පවුලය සමග දීර්ඝව කතා කර යුතු කාරණා. ඒතකොට තමයි අපිට උන්ට කියලා දෙන්න පුළුවන්. දැන් ඔබගේ රෝග තත්ත්වය මෙහෙමයි. ඔබගේ ඒ අවසාන මට්ටමට යන්න මේ වගේ කාලයක් ගත වෙනවා. ඔබට තියෙන මොනවාද තියෙන මාර්ග. ඒ මාර්ග ගත්තාම අපිට ඒක හැමදෙනාටම පොදුයි. ඒව ගත්තාම මූලික දේ තමයි පළවෙනි මාර්ගයේ සමහරක් වෙලාවට රෝගීන් තෝරගන්නවා ඔවුන්ගේ ඒ යම්කිසි ඒ ජීවිත කාලය තුළ ලැබුණු අත්දැකීම් සහ ඔවුන්ගේ එක එක්කෙනාගේ අවශ්‍යතා අනුව මට කිසිම ප්‍රතිකාරයක් කරන්න එපා. මට බෙහෙත් පෙති විතරක් දෙන්න. මම ප්‍රතිකාර ගන්නේ නැහැ. මට ජීවිතයේ යම්කිසි මට්ටමකට යම්කිසි දින ගණනක් හෝ මාස ගණනක් මට ඇති. මම ඒ කාලේ ජීවත් වෙනවා. එතනින් එහාට මට එපා. ඒ වගේ රෝගිනුත් ඉන්නවා. නමුත් ඒක හොඳම දේ නෙමෙයි. රෝගයක් තියෙනවා නම් ප්‍රතිකාර තියෙනවා නම් ප්‍රතිකාර කිරීම පහසුකම් තියෙනවා නම් ඒ ලබාගත හැකි ලබාගත යුතුයි. එතකොට අපි ගත්තාම ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා ගත්තාම ඩයලිසිස් සහ වකුගඩු බද්ධ කිරීම ට්‍රාන්ස්ප්ලාන්ට්. එතකොට ඩයලිසිස් ගත්තාම එහි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. රුධිර කාන්දුකරණය කියන්නේ හීමෝඩයලිසිස්, ඒ වගේම පරිතාන කාන්දුකරණය පෙරිටෝනියල් ඩයලිසිස්. එතකොට හීමෝඩයලිසිස් රුධිර කාන්දුකරණය, පරිතාන කාන්දුකරණය පෙරිටෝනියල් ඩයලිසිස් සහ කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් වකුගඩු බද්ධ කිරීම මේ ආකාරයෙන් ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම 3ක් මේ රෝගීන්ට තියෙනවා. එතකොට අපි රෝගීන් සමග සාකච්ඡා කරලා උන්ගේ පවුලේ අය සමග සාකච්ඡා කරලා අපි තීරණයකට එන්න ඕනේ අපේ සැලැස්ම මොකක්ද කියලා. අර මම කලින් කිව්ව GFR රගය 20ත් 10ත් අතර කාලයේදී මේ සඳහා තීරණයක් අරගෙන ඒ සඳහා පෙර සූදානමක් කළ යුතුයි ඒ નિયમિત කාලයේදී. හොඳයි. එසේනම් අප දැන් එක අවස්ථාවකට පැමිණියක් මොකක්ද අපි කරන්න කියන එක පිළිබඳව අප එක්කෝ කාන්දුකරණයක් කළ යුතුයි. ඒ වගේම වකුගඩු බද්ධයක් සඳහා සැලසුම් කළ යුතුයි. දැන් මේක තමයි අප ඉදිරියේ තියෙන මාර්ග දෙක. අප කෙටි විරාමයක් ලබාගෙන නැවතත් එකතු වෙනවා.
අප අද කතා කරමින් සිටින්නේ වකුගඩු බරපතල විදියට විනාශ වූ පසු අපිට ඊළඟට කරන්නට තියෙන දේවල් මොනවද, කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක ගැන මෙහිදී කතාවේදී එක පැත්තකින් අපට රෝගියාගේ කැමැත්තට අනුව දිගටම ප්‍රතිකාර වලින් පමණක් ඉදිරියට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් කාන්දුකරණය ඊළඟට බද්ධ කිරීම. දැන් මේ ප්‍රතිකාර වලින් පමණක් ඉදිරියට යෑම තරමක් සංවේදී අවස්ථාවක් පවුලට සහ පුද්ගලයාට. ඒක අපි තරම් නිවැරදිම දේ විදිහට සලකන්නේ නැහැ. නමුත් තවමත් ඒක සිද්ධ වෙනවා කියයි ඔබ කියන්නේ. ඒතකොට එතනදී කුමක්ද ඇත්තටම සිද්ධ වෙන්නේ? එතනදී කොහොමද මේ රෝගියා ජීවිතය ඉතිරි කාලය ගත කරන්නේ? ඔව් ඇත්තටම ඒක ඔබ නිවැරදිම කිව්වක සංවේදී අවස්ථාවක් කියලා. මොකද ඇත්තටම ඒ වෙලාවේදී රෝගියා කියන්නේ මට ඇක්ටිව් ට්‍රීට්මන්ට්, මට ප්‍රායෝගිකව ප්‍රතිකාර එපා, මගේ රෝග ලක්ෂණ වලට යම්කිසි සහනයක් පමණක් ලබා දෙන්න. එතකොට මම ඒ රෝගී නිසා යම් කාලයකදී මගේ ජීවිතේ කෙලවර වෙනවා නම් එම දිනය බාර ගන්න මම ලෑස්ති කියන දේ තමයි ඒ තීරණය. මෙහිදී ඉතින් අපි රෝගීන්ට පැහැදිලි කරන දේ තමයි, දැන් ඔබ මේ රූප සරහන කරේ ඔබගේ අවධානය යොමු කරොත් ඔබට පේනවා ඇති වකුගඩු රෝගයේ උත්සන්න අවස්ථාව වෙනකොට රෝගීන්ගේ ශරීරයේ ඉදිමෙනවා. ඉතින් මේ වගේ ඉදිමිලා තියෙන රෝගීන්ට අපිට පුළුවන් ඔවුන්ගේ ශරීරයෙන් ජලය යම් මට්ටමකින් පිට කර හැකි ඖෂධ ලබා දීලා ඔවුන්ගේ ඉදිම මාඩු කරන්න. අපි ඊළඟට මේ රෝගය මේ රූප සරහන ගත්තාම අපිට පේනවා ඔවුන්ට ඇතිවන මම අර කලින් සඳහන් කළ රෝග ලක්ෂණ. මෙහි දකුණු පස ඉහළ කෙළවරේ ඔබට තිරයේ පේනවා ඇති යම්කිසි පුද්ගලයෙක් පිට කසමින් සිටිනවා. ඔවුන්ගේ පිට විතරක් නෙමෙයි මුළු ශරීරයම ඉතාම තදින් කසනවා. ඉතින් අපිට යම්කිසි පෙති මගින් යම්කිසි ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන් ඔවුන්ගේ ශරීරයේ කැසීම අඩු කිරීමට. ඊළඟ රූප සටහන ඔබට පේනවා ඇති පුද්ගලයෙක් ආහාර ප්‍රතික්ෂේප කරනවා. ඒ ආහාර අරුචිය ඇති වෙන්නේත් ඇඟේ විස මට්ටම ඉතාමත් වැඩි තත්ත්වයකටපත් වුනහම. එතකොට මේ අවස්ථාවට පුළුවන් ඔවුන්ගේ ආහාර රුචිය තරමක් වැඩි කළ හැකි යම්කිසි ඖෂධයක් ලබා දෙන්න සහ ඔවුන්ට අත්‍යවශ්‍ය වූ පෝෂණ පදාර්ථ අඩංගු යම්කිසි විටමින් වර්ග වැනි දේ ලබා දෙන්න. ඊළඟට යට රූපයෙන් ඔබට පේනවා ඇති යම්කිසි පුද්ගලයෙක් නිින්ද නොයන දේ තමයි රූපෙන් පැහැදිලි කරන්නේ. ඉතින් ඔවුන්ගේ නිදිමත ඇති කිරීමට අපිට පුළුවන් ඔවුන්ට අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන නිදිපෙති වගේ දේවල් ලබා දෙන්න. ඉතින් මේ වගේ දේවල් තමයි අපිට තියෙන්නේ ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා. ඊට අමතරව ගත්තාම අපිට තියෙන ඔවුන්ගේ ශරීරයේ ආම්ලිකතාවය අඩු කිරීමට ඖෂධ ලබා දෙන්න පුළුවන්. ඔවුන්ගේ ඇඟට ලබා දෙන ඇඟට ඇතුළේ වෙන පොටෑසියම් ප්‍රමාණය අඩු කිරීමට ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන් සහ ඔවුන්ට ජලය පානය කළ යුතු ප්‍රමාණය අපි සීමා පනවලා ඔවුන්ට බොන ජලය සීමා කරලා ඊළඟට ඔවුන්ට ලබා දෙන ආහාර වලට බොහෝ සීමාවන් පනවන්න අපි ඔවුන්ට කියනවා පළතුරු වර්ග ආහාරයට ගන්න එපා. ඊළඟට තද කොළ පැහැති එළවලු වලින් වැළකෙන්නේ වල පොටෑසියම් අධිකයි. ඊළඟට සත්ව ප්‍රෝටීන් අඩංගු ආහාර වලින් වළකින්න. ඒ වගේ ඇඟට ඇතුල් වෙන ක්‍රියේටින් නිපදවීම වැඩි වෙනවා. ඒ වගේ වළකින්න. මේ ආදි වශයෙන් බොහෝ සීමා පනවලා අපිට පුළුවන් ඔවුන්ගේ ජීවිතය යම්කිසි කෙටි කාලයක් ගෙන යන්න. ඉතින් මේක තමයි අපි ඔය කියන පළවෙනි ප්‍රතිකාර ක්‍රමය කන්සර්වේටිව් කෙයා. ඇත්තටම මේක මට මේක හොඳ ක්‍රමයක් කියලා මම සඳහන් කරන්නේ නැහැ. නමුත් මෙයත් එක් ප්‍රතිකාර ක්‍රමයක්. නමුත් මේක ගොඩක් දියුණුයි, මේකට වඩා ගොඩක් සාර්ථකයි අනිත් ක්‍රම. මොකද රෝගීන් තව බොහෝ කාලයක් ජීවත් වෙන ඔවුන්ගෙන් සමාජයට වෙන්න ඕන යුතුයකම්, ඒ වගේම සේවය මේවා ඉටු කරමින් ඔවුන්ට බොහෝ දුරට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි මට්ටමින් ජීවත් කළ හැකි ප්‍රතිකාර ශ්‍රී ලංකාවේ රෝහල්වල තියෙනවා. ඉතින් මේවට යොමු වෙන්න කියන එක තමයි අපේ අද පණිවිඩය විය යුත්තේ. ඔව් ඒ කියන්නේ මෙම රෝගයේදී අර කලින් සඳහන් කළාසේ අපිට තිබෙන අවස්ථාවන් හරියට හඳුනාගෙන ඒ අවස්ථාවෙන් සෞඛ්‍ය සේවය තුලින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම තමයි අප කළ යුතු වන්නේ. ඉතින් එතනදී කාන්දුකරණය ඉතාමත් වැදගත් දෙයක් වෙනවා. දැන් දශක ගණනාවකට පෙරට වඩා මේ වෙන විට කාන්දුකරණය ඉතාමත් ඉහළ තාක්ෂණික මට්ටමට දියුණු වෙලා තියෙනවා. අපි ඒක ගැන කතා කරමු. කොහොමද මේ කාන්දුකරණය කරන්නේ? ඔව් අපි ගත්තොත් එහෙම කාන්දුකරණය කියන්නේ අපේ විද්‍යාත්මක සිංහල වචනයක් වුණාට බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ ඩයලිසිස් කියන වචනය දැන් එක අපේ භාවිතයට එකතු වෙලා. ඉතින් මේ ඩයලිසිස් ප්‍රතිකාර ක්‍රමයේ ප්‍රධානම අංග දෙකක් මම කලින් කෙටින් කිව්වා. පරිතාන පෙරිටෝනියල් ඩයලිසිස් සහ රුධිර හීමොඩයලිසිස් කියන ක්‍රම. එතකොට මේකෙන් අපි මුලින්ම කතා කරොත් ඔය පරිතාන කාන්දු ක්‍රමය ඇත්තටම ලංකාවේ සුදත් එච්චර ප්‍රචලිත නැහැ. තවම වැඩි ජනප්‍රිය නැහැ සහ සමහර වෛද්‍යවරුනුත් වැඩි
ඒ ගැන අවබෝධය අඩුයි. ඒ නිසා වැඩිපුර රෝගීන් මේ භාවිතාවට පෙළඹෙන්නේ නැහැ. නමුත් මේ ඊටාම දියුණු ඊටාමත් හොඳ ප්‍රතිකාර ක්‍රමයක් තමයි වකුගඩු අකර්මණ්‍ය වූ රෝගීන්ට භාවිතා කළ හැකි. දැන් අපි ගත්තොත් එහෙම බ්‍රිතාන්‍ය, ඒ වගේම බ්‍රසීලය වගේ රටවල මේ ඊටාමත් බහුලව භාවිතා කරන වකුගඩු රෝගීන්ට මෙහිදී සිදුවන්නේ බොහොම සරල ක්‍රියාදාමයක්. මෙහිදී වැදගත්ම දේ තමයි මෙය රෝගියා විසින් හෝ රෝගියාගේ පවුලේ අයෙක් විසින් ගෙදරදීම ලබා දෙන ප්‍රතිකාර ක්‍රමයක්. මෙය නිරන්තරව කළ යුතු දෙයක්. ඒ නිසා ඔවුන් රෝහල කරා යාමට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ගත්තොත් මෙම රූපසරහන ඔබ අවධානය යොමු කරොත් ඔබට පේනවා ඇති මේ තියෙන්නේ අපේ මිනිස්සෙක්ගේ ශරීරයේ හරස් කඩක්. මෙහි ඔබට පේනවා ඇති යම්කිසි බටයක් වගේ කැතිට එකක් ඇතුල් කරලා තිනවා පෙකණිය ආසන්න ප්‍රදේශයෙන් උදර කුහරය තුළට. ඒකට සම්බන්ධ කරලා තිනවා බෑගයක් ඉහළින් සහ බෑගයක් පහළින්. ඉතින් මෙහිදී සිදුවන්නේ මෙම ඉහළ බෑගයේ තියෙන තරලයක් අපි අර නිල් පාටෙන් පෙන්වලා තියෙන ඒ කරාමයක් වැනි කොටස විවෘත කරාම අපි දැන් ගෙදරකදී ගත්තොත් මෙම රෝගියා ඇඳේ නිදියගෙන හෝ පුටුවක වාඩි සිටින අවස්ථාවක අර ඉහළ තියෙන බෑගයේ බිත්තියේ තියෙන ඇණයක එහෙම නැත්නම් හැංග එකක යම් කිසි ස්ථානයක ඉහළින් රැඳෙව්වහම ගුරුත්වය මගින් අර නිල් පාට කරාමය විවෘත කරාම එහි තියෙන විශේෂිත වූ ඖෂධි තරලය ඔවුන්ගේ උදර කුහරයට ගමන් කරනවා. මේ අතන කිසිම වේදනාවක් ගෙන දෙන දෙයක් නෙමෙයි. රෝගීන්ට කිසිම දැනීමක් වෙන්නේ නැහැ. සාමාන්‍යම තරලය විනාඩි 15ක කාලයකින් ඔවුන්ගේ උදර කුහරය තුළට ගමන් කරනවා. ඊට පස්සේ ඔවුන්ට තියෙන්නේ අර නිල් පාට කරාමයේ කොටසින් එය වෙන් කිරීම. වෙන් කරාම දැන් රෝගියාගේ බඩෙන් පිටට ආපු අර පොඩි කොටසක් විතරයි තියෙන්නේ. ඉන්පසු නියමිත පැය ගානකට පස්සේ අපි තුන් පැය 6කට 8කට වගේ කාලයකට පසුව නැවත වරක් මෙම කොටස සම්බන්ධ කරලා ඒ යට බෑගියේ හිස් එකක් නැවත වරක් කරාමය විවෘත කරාම අපි තුන් බිම තියලා ගුරුත්වය මගින් අර උදර කුහරය තුළ තිබූ එම තරලය නැවතත් එළියට ගමන් කරනවා. එම කාලය තුලදී පැය 6 හෝ 8 කාලය තුලදී අර රුධිරයේ තිබූ විස සහිත දේවල්, පොටෑසියම්, ඒ වගේ අනවශ්‍ය කොටස් බොහොමයක්ම අර තරලය කරා ගමන් කරලා එම විස ශරීරයෙන් ඉවත් වෙනවා. ඒතර උන්ගේ ක්‍රීටිනින් නගය පහළ බහිනවා, පොටෑසියම් අඩු වෙනවා, ඇඟේ තිබිච්ච වැඩිපුර වතුර ඉවත් වෙනවා. මේ ආදි වශයෙන් බොහොම හොඳ ප්‍රතිකාරයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ අපි මේ පැය 6-8 වගේ කාලය තුලදී රෝගියාට පුළුවන් අපි හිතමු දරුවෙක් නම් පාසල් යනවා, ඔව් කාර්යාල සේවකයෙක් නම් ඔහුගේ වැඩට යනවා, ගෘහණියක් නම් ගෙදර වැඩ කටයුතු කරගන්නවා, වයසක පුද්ගලයෙක් නම් ඔවුන්ගේ අපි තුමු දහම් යම් කිසි කාර්යක නිරත වෙනවා නම් ඒ කාර්ය නිරත වෙනවා කියවන කෙනෙක් ඒ තමන්ගේ වැඩ කටයුතු කරගන්නවා. ඉතින් අපි අහලා තිනවා මේ ඔය බටහිර රටවල ඔය දුර දාවනික ට්‍රක් රථ රියදුරු පවා ඉන්නවා මෙවැනි ක්‍රම භාවිතා කරමින් ඔවුන්ගේ ට්‍රක් රථයේ ඉහළ කොටසේ මෙම එක බෑගයක් රඳවගෙන ඔවුන් ධාවනය කරන අතරම එම තරලය තමන් ගුදුර කුහරය තුළට ඇතුල් කරගන්නවා. ඒ වගේම ආයත් කුඩා වෙලාවකට නවත්තලා කරාමේ අනික් අතට විවෘත කරලා එය යට බෑගයට දමමින් ඔවුන් තමන්ගේ ජීවිකාවක් තමන්ගේ වෘත්තිය බාධාවක් නොවි කරගන්නවා. ඉතින් හැමෝම අහන ප්‍රශ්නේ තමයි එම අර බඩේ සම්බන්ධ තියෙන ඒ කැතීටය මොන වගේ දෙයක්ද කියලා. ඊළඟ අපි රූපසරහන චුට්ටක් අවධානය යොමු කරොත් එහෙනම් අපිට බලන්න පුළුවන් ඊටාම සරල දෙයක් ඔබට පේනවා ඇති. මෙවැනි සුදු පාට කොටස තමයි ඔවුන්ගේ උදර කුහරය තුල තියෙන්නේ. ඔබට පේනවා ඇති දිලිසෙන කොටස තමයි අපි කලින් අර රූපසරහනේ තිබිච්ච නිල් පාට කරාමය. එම කොටස එතනින් ඉවත් කරයින් පස්සේ එවැනි අඟල් දෙකක දෙකමාරක් කොටසක් තමයි ඔබේ රෝගියාගේ උදරයෙන් එළියට නෙරලා තියෙන්නේ. ඉතින් මෙවැනි කොටසක් ඇත්තටම සාමාන්‍ය වෘත්තියකදී කටයුතුවලදී කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඔවුන්ගේ ඇඳුමට යටින් තියෙන්නේ. මෙවැනි ලෙස දවසට 3 වරක් හෝ 2 වරක් වගේ එම තරලය හුවමාරු කිරීමෙන් ඔවුන් ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසු වෙනවා. ඉතින් මාසයකට වරක් හෝ සති දෙකකට වරක් රෝහල් කරා ගිහිල්ලා එම තරල අවශ්‍ය ප්‍රමාණය එම බෑග් අවශ්‍ය ප්‍රමාණය ඔවුන්ට අපි රජයෙන් ලබා දෙනවා. එතකොට එවැනි ප්‍රතිකාර ක්‍රමයක් මගින් ඔවුන් නිවසේ සිටම තමන්ගේ රාජකාරී කටයුතු කරගන්න අතරම තමන්ගේ වකුගඩු රෝගයට ප්‍රතිකාරයකුත් ලබා ගන්නවා.
ඔව් ඒ කියන්නේ දියුණු රටවල් වල මේක ඉතාමත් බහුලව සිදු කරන ප්‍රතිකාර ක්‍රමයක්. නමුත් ලංකාවේ අර සඳහන් කළා වගේ තවමත් මේ තරම් ප්‍රචලිත නැහැ. මේ තියෙන බාර ගැනීම, මේ බාර ගැනීමේ තිබෙන අකමැත්ත හෝ මැලිකම වෙන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. ඉතින් කෙසේ වුවත් තව ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. මේ ප්‍රතිකාර ක්‍රමය ඉතාමත් හොඳ ක්‍රමයක්. ඊට අමතරව ඉන් එහාට අපි කොහොමද යන්නේ අනිකුත් කාන්දු කරන ක්‍රම ඊළඟට වකුගඩු බද්ධ කිරීම මේ පිළිබඳව කතා කරනවා අප මේ විරාමයෙන් පසු. ඔබ දුටුවා පරිතානමය කාන්දුකරණය නැත්නම් පෙරිටෝනියල් ඩයලිසිස් කියන තත්ත්වය මේ ලංකාවේ භාවිතාව කරන අඩු වුණත් රෝහල් වලදී මේ භාවිතා කරන අවස්ථාවන් ඕනතරම් අප දැක තිබෙනවා. දැන් මේ ක්‍රමය තුළ චින්තන මොනවද තියෙන වාසි? මොකද්ද රෝගියාට සහ කාර්ය මණ්ඩලයට හැමෝටම ලැබෙන වාසිය? ඔව් මේක ඇත්තටම ලෝකයේ පිළිගත් අපිටම ඔය කාන්දුකරණ ප්‍රතිකාර ක්‍රම දෙක අතරින් වඩාත් හොඳ ක්‍රම විදිහට තමයි සාමාන්‍යයෙන් නිර්දේශ වෙලා තින්නේ. ඒක සාමාන්‍යයෙන් බටහිර රටවල වුන් කියනවා PD first. ඒගොල්ලන්ගේ තේමාව තමයි ඒක. PD කියන්නේ peritoneal dialysis first. මුලින්ම ඒක කරලා ඉන්න කියලා. මොකද ඒකට හේතු වෙලා තින්නේ රෝගීන්ගේ තමන්ගේ සාමාන්‍ය ජීවිතයට ඇති වෙන බාධාව ඉතාමත් අල්පයි. ඔවුන් ගෙදරින් නම් මේක කරගන්නේ. ඔවුන්ට රෝහල් එන්න ඕනේ නැහැ. ඔවුන්ගේ දැන් අපි හිතමු රුධිර කාන්දුකරණයකට රෝගියෙක් රෝහල කරා ගේනවා කියන්නේ කොච්චර ලොකු දෙයක් කළ යුතුද? ඔවුන්ගේ පවුලේ කෙනෙක් ඔවුන් සමග පැමිණෙනවා සාමාන්‍යයෙන්. ඊළඟට රථ වාහන ඔවුන්ගේ වාහනයකින් එන්න ඕනේ. ඇවිල්ලා ඒ වාහන නවත්තන්න ඕනේ. ඊට රෝහලේ වෙනම සේවක පිරිසක් හෙදියන්. එතකොට සේවකයන් වෛද්‍යවරුන් ඔවුන්ගේ කටයුතු සඳහා යොමු වෙන්න කැප වෙලා ඉන්න ඕනේ. නමුත් ඔය පරිතාන කාන්දු ක්‍රමේදී තමන් විසින් ගෙදරදී කරගන්නවා. ඒකට වෙන වියදමක් නැහැ. රජයේ මේ සඳහා අවශ්‍ය ඖෂධ එම තරලය ලබා දෙනවා. ඇත්තටම ලංකාවේ වුණත් ඒ ඊටාම හොඳ ක්‍රමයක් සහ අපි හිතමු දුර දැන් අපි ගත්තොත් මම කලින් සේවය කරේ අනුරාධපුර මහරෝහලේ ඒ අවස්ථාවේදී අපිට රෝගීන් පැමිණෙනවා පදවියේ. පදවියේ සිට අනුරාධපුරයට දුර කිලෝමීටර් 72ක්. ඉතින් ඒ කාලේ පදවියේ ඩයලිසිස් යුනිට් එකක් තිබුණේ නැහැ. එතකොට පදවියේ සිට රෝගියෙක් කිලෝමීටර් 72ක් ඇවිල්ලා යන්න ඕනේ උඩට පල්ලෙහාට දෙවරක් රුධිර කාන්දුකරණය කරගන්න. නමුත් ඔවුන්ට ඒ කාලේ අපි ලබා දුන්න තිබුණා නම් මේ වගේ ප්‍රතිකාර ක්‍රමයක් ඔවුන් පදවියේ ඉඳලා තමන් ගෙදරදී මේක කටයුතු කරගෙන තමන්ගේ රාජකාරීත් කරගෙන මාසෙකට සැරයක් අනුරාධපුරයට ඇවිල්ලා මෙම තරලය රෝහලෙන් ලබාගෙන යන්න තියෙනවා. ඉතින් මේ වගේ ඇත්තරම ඉතාමත් හොඳ ක්‍රමයක්. මේකේ තව වාසි තමයි අපි සාමාන්‍යයෙන් විශේෂයෙන් වකුගඩු රෝගීන් සහ ඔවුන්ගේ පවුලේ කට්ටිය දන්නවා රුධිර කාන්දුකරණ ප්‍රතිකාර කිරීමේදී රුධිර පීඩනය පහළ බහිනවා. ඔවුන් ඒ කරමින් සිටින අවස්ථාවල ඊළඟ සමහර ආකාරයේ ඔවුන්ට හෘදයාබාධ ඇති වෙනවා. ඊළඟට තව දෙයක් තමයි කාලයක් තිස්සේ රුධිර කාන්දුකරණය කරමින් ඉන්නකොට ඔවුන්ගේ මුත්‍රා පිටවීම ඇන හිටිනවා. මේ වගේ දේවල් සිදු වෙනවා. නමුත් පරිතාන කාන්දුකරණය මේ පෙරිටෝනියල් ඩයලිසිස් කියන ක්‍රමය ඉතාමත් බොහොම හිමින් සිදුවෙන ඇඟට ලොකු බලපෑමක් කරන්නේ නැති ක්‍රමවේදයක් නිසා ඔවුන්ගේ මුත්‍රා පිටවීම දිගටම පවතිනවා. ඔවුන්ගේ රුධිර පීඩනය පහළ බසින්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ හෘදයාබාධ වගේ ඒවා ඇතිවීමේ අවස්ථාව අවදානම අඩු වෙනවා. ඉතින් මේ වගේ වාසිසහගත දේවල් බොහොමයක් තියෙනවා මෙම පරිතාන කාන්දු ක්‍රමය තුල. දැන් මේ ක්‍රමය කිරීමේදී කොපමණ කාලයක් මේ විදිහට යන්න පුළුවන්ද? ඔව් දැන් සාමාන්‍යයෙන් දැන් මේ හීමොඩයලිසිස් උනත් පෙරිටෝනියල් ඩයලිසිස් උනත් සුදත් අපි සලකන්නේ ජීවිතේ කාලය තුරාම මේක කරමින් ඉන්න කියලා නෙමෙයි. මේවා අපි කියන්නේ වක්ගඩුවක් බද්ධ කරගත හැකි රෝගීන්ගේ ඔවුන් වක්ගඩුවක් බද්ධ කර සුව වෙන කාලය සඳහා ඔවුන් ජීවත් කරවීමට අපි කියන බ්‍රිජ් එකක්. ඒ අතර පාලමක් සදන්න. අමාරු රෝගියෙක් වක්ගඩුවක් බද්ධ කරන සුව වෙන තුරු අතර කාලයේදී ඔවුන් ජීවත් කරලා තියාගන්න තමයි මෙම ක්‍රම භාවිතා කළ යුත්තේ. නමුත් සමහර රෝගීන් ඉන්න ඔවුන්ට වක්ගඩුවක් බද්ධ කරගැනීමේ සෞඛ්‍යම හේතු නිසා ඔවුන්ට අවස්ථාවක් නැහැ. අන්න ඒ වගේ අවස්ථාවලදී මෙම මේ ක්‍රම දෙකම දීර්ඝකාලීනව භාවිතා කළ හැකි. සාමාන්‍යයෙන් මෙම පරිතාන කාන්දු ක්‍රමය අවුරුදු 8ක් 10ක් වගේ දීර්ඝ කාලයක් වුණත් කළ හැකි. රුධිර කාන්දුකරණය ඇත්තටම ඊටත් වඩා කල් කරමින් පවතිනවා. ඔය බටහිර රටවල් වල තියෙන ප්‍රතිපත්තිය තමයි මුලින්ම ඔය පරිතාන කාන්දුකරණය PD පෙරිටෝනියල් ඩයලිසිස් පටන්ගෙන ඔවුන්ට වක්ගඩුව බද්ධ කරනවා. බද්ධ කිරීම නොහැකි සෞඛ්‍යමය හේතු තියෙනවා නම් අපි හිතමු හෘද ඔස්සේ දුර්වලතාවයක් වගේ එහෙම නැත්නම් ඇඟේ තියෙන විස බීජ තත්ත්වයක් වගේ තියෙනවා නම් ඔවුන් අර කාලය ඉක්ම වුණාට පස්සේ
එතකොට එම රෝගීන්ව පරිවර්තනය කරනවා රුධිර කාන්දුකරණයට. එතකොට මේක පඩිපෙලක් වගේ. මුලින්ම පරතානුකාන්දුකරණය එක්ක කෙලිම නගින්න පුළුවන් වක්ගඩු බද්ධ කිරීම. එහෙම නැත්නම් පරතානුකාන්දුකරණ ඉවර කළා ඊළඟ පඩියට නගිනවා රුධිර කාන්දුකරණයට. ඔව් දැන් රුධිර කාන්තුකරණය කිව්වහම හැමදෙනාම අහලා තියෙනවා හැමදෙනාම ඒකට වඩා වැඩි කැමැත්තක් දක්වනවා පරිතානමයට වඩා කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. දැන් ඇත්තටම දැන් මේ වකුගඩු රෝගීන් කළමනාකරණය කිරීමේදී ප්‍රතිකාර කිරීමේදී ජනතාව පැත්තෙන් එන එක මැසිවිල්ලක් තමයි මේ කාන්තුකරණ යන්ත්‍ර පිළිබඳ ප්‍රශ්නේ ප්‍රමාණාත්මක නොතිවීම අවස්ථාවක් ලබා ගන්න කොහොමද අපිට පොලිමේ ඉන්න කාන්තුකරණය කරගන්න. ඉතින් ඒ නිසා මේ රුධිර කාන්තුකරණය කියන්නේ ප්‍රායෝගිකව සංකීර්ණ ක්‍රියාවලියක් ඒ කාන්දුකරණ ක්‍රියාවලියට අමතරව ඒ පිළිබඳව අපි යමක් කතා කරමු කොහොමද මේ කාන්දුකරණය සිදුවන්නේ? ඔව් රුධිර කාන්දුකරණය ඇත්තටම රෝගියෙකුට gedara කරගන්න හැකි තත්වයක් නෙමෙයි. ඒ සඳහා වුන් කාන්දුකරණ මධ්‍යස්ථාන වලට යොමු විය යුතුයි. ඉතින් සාමාන්‍යයෙන් කාන්දුකරණ මධ්‍යස්ථාන පිටවල තියෙන රෝහල් ආශ්‍රිතව මොකද එහිදී ඇති වෙන යම්කිසි සංකූලතාවලට මම කලින් කිව්වා වගේ රුධිර පීඩනය අඩුවීම, හෘදයාබාධ ඇතිවීම, ඒ වගේම විස බීජ ශරීරගත වීම වගේ මොකක් හරි අවශ්‍ය සංකූලතාවයකදී ඒ සඳහා අවශ්‍ය අනෙකුත් ප්‍රතිකාර ලබා දීමට හැකි ස්ථානවල තමයි සාමාන්‍යයෙන් අපි කාන්දුකරණ මධ්‍යස්ථාන ස්ථානගත කරන්නේ. එතකොට මෙහිදී සිදුවන්නේ ඇත්තටම අපි ආටිෆිෂල් කිඩ්නි කියලා හඳුන්වන්න පුළුවන්. ඔබ මේ රූපසරහන කරේ ඔබේ අවධානය යොමු කරොත් ඔබට පෙනෙයි මෙම රූපසරහනේ එක පැත්තක තියෙනවා. ඔබට පේනවා ඇති ඔබගේ දකුණු අත පැත්තේ රූපේ පේනවා රතු පාට රුධිරයෙන් පිරිච්ච බටයක් වගේ කොටසක්. ඒ තමයි ඇත්තටම අපි ආටිෆිෂල් කිඩ්නි කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. එහෙම නැත්නම් ෆිල්ටර් කියලා විද්‍යාත්මකව හඳුන්වන එම කොටස. එම කොටස තමයි අපේ ඔය කෘත්‍රිම වකුගඩුවක් විදිහට ක්‍රියා කරමින් ඒ හරහා ගමන් කරන රුධිරයේ තියෙන අනවශ්‍ය වැඩිමනත් ජලය ඉවත් කරලා ඒ වගේම එහි තියෙන විෂසහිත සංඝටක පෙරලා ඉවත් කරලා රුධිරය පිරිසුදු කරලා මේ යන්ත්‍රය මගින් නැවත ශරීරයට ලබා දීම තමයි ඊටමත් කෙටියෙන් මම කිව්වොත් මොකද්ද මේ රුධිර කාන්දුකරණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මෙහිදී අපි ඊළඟට මේ රූපසරහන ක්‍රියා අපි අවධානය යොමු කරලා බැලුවොත් අපිට පේනවා මෙම රෝගියා ඔබට පේනවා ඇති එවැනි යන්ත්‍රයකට සවි කරලා ඉන්නවා. ඔහුගේ ශරීරයේ ඔහුගේ වම් අතට ඔබට පේනවා ඇති පත්තරයට එහා පැත්තෙන් ප්ලාස්ටර් කැබලි දෙකක් පැහැදිලිව පේනවා. එහි සිට තමයි මේ රතු පාට රුධිරය අනංගු එම නාල දෙක යන්ත්‍රය කරා ගමන් කරන්නේ. එහිදී සිද්ධ වෙන්නේ එම රෝගියාගේ අතේ තියෙන නහරයකින් විශේෂිත නහරයකින් එක බටයකින් රුධිරය ලබා ගන්නවා. ඒ යන්ත්‍රය හරහා ගමන් කරලා පිරිසුදු කර නැවත අනිත් බටයෙන් ශරීරයට ලබා දෙනවා. ඉතින් මෙම රෝගියා බොහෝ කාලයක් මෙම රුධිර කාන්දුකරණයට පුරුදු කෙනෙක්. ඉතින් ඔහු පුවත්පතක් ගෙනල්ලා එය කියවමින් ඔහුගේ පැය 4 ගත කරනවා. නමුත් මෙහිදී අපි මේකේ වාසි සහ අවාසි දෙක කතා කරත් අපිට වාසි තමයි මෙහිදී රෝගියා විසින් විශේෂ වූ කාර්යයක් සිදු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. උන්ට තියෙන්නේ නියමිත වේලාවලදී රුධිර කාන්දුකරණ මධ්‍යස්ථානයේ කරා පැමිණලා ඔවුන්ගේ ප්‍රතිකාර ලබාගෙන ආපහු යන්න. එතකොට වාසි තමයි ඔවුන් සතියකට දෙවතාවක්. ඒ කියන්නේ අපි තුමු එක් වතාවකට පැය 4ක් ගත්තොත් පැය 8ක්. එහෙම නැත්නම් සතියකට 3 වතාවක්. ඒ කියන්නේ පැය 4 බැගින් 3ක්. ඒ කියන්නේ පැය 12ක්. වගේ කාලයක් තමයි මෙම යන්ත්‍රය හා සම්බන්ධව ඉන්නේ. ඊතුරු මුළු කාලයම අපි සතියක් ගත්තොත් ඒ පැය 12ට අමතරව මුළු කාලයම ඔහු නිදහසේ ඔහුගේ වැඩ කටයුතු කරමින් ඉන්නවා. ඔවුන් ඒ අනිත් කාලය තුලදී යම්කිසි විශේෂ ප්‍රතිකාරයකට ලක් වෙන්නේ නැහැ. ඊළඟට මෙම රෝගීන්ගේ අනිකුත් සියලු දේවල් වලට රෝහල් කරා යොමු වෙලා ඉන්න නිසා ඔවුන්ගේ අනිකුත් රෝගීය තත්ත්වවලට සීනි පාලනය රුධිර පීඩනය පාලනය වගේ දේවල් සඳහාත් එම පැමිණෙන අවස්ථාවලදීම ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. මේකේ ප්‍රධාන ප්‍රශ්නය මම කලින් කිව්වා වගේ රුධිර පීඩනය පහළ බැසීම සහ මෙම රෝගීන්ගේ හෘදයාබාධ වලට ලක්වීමේ අවදානම වැඩි. නමුත් මෙම ක්‍රමය ඊටාම සාර්ථකව සිද්ධ වෙන්නේ මොකද මෙවැනි මධ්‍යස්ථාන වලට ගියාම අපිට බොහොම පහසුවෙන් කාර්ය මණ්ඩලය විසින් මෙම කටයුත්ත කරලා දෙනවා. ඉතින් රෝගියා එහිදී ඇත්තටම කරන දෙයක් නැති තරම්. පැසිව් අපි කියන්නේ ඔහුගේ එතන මුකුත් රෝගියා පැමිණීම පමණයි අවශ්‍ය වෙන්නේ. අනිත් සියලු දේවල් කරනවා. ඔව් ඊතුළු සියල්ල එම ස්ථානයේ මගේ සිද්ධ කළා. ඉතින් රෝගීන් වැඩිපුර කැමති ඒ වගේ ප්‍රතිකාර වලට යොමු වෙන්න. ඔව්. අප නැවතත් කෙටි විරාමයක් ලබා ගන්නවා. ඉන්පසු අප කතා කරනවා මේ වකුගඩු බද්ධ කිරීම සහ අනිකුත් තොරතුරු පිළිබඳව.
අප මේ කතා කරමින් සිටින්නේ වකුගඩු බරපතල ලෙස හානි වුණාට පස්සේ සිදු කරන්නේ කුමක්ද කියලා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ කතාවේ අවසානයේ වකුගඩු බද්ධ කිරීමකින් තමයි අපට අවසන් කරන්න සිදු වෙන්නේ. ඒ නිසා මේ වකුගඩු බද්ධ කිරීම කියන්නේ මේ කතාවේ ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවක්. චින්තන දැන් මේ වකුගඩු බද්ධ කිරීම කිව්වහම අප බොහෝ දෙනාට මේ පිළිබඳ යම් අදහසක් තිබෙනවා. නමුත් පැහැදිලි නිවැරදි අදහසක් නැහැ. දැන් කෙනෙකුට පුළුවන් ද තව කෙනෙකුගේ වකුගඩුවක් දෙන්න කොහොමද වකුගඩුව ලබා ගන්නෙ? මේ බද්ධ කිරීමෙන් පසු ඇති වෙන ගැටලු මොනවද? ඒ පිළිබඳව අපි පුළුල්ව කතා කළොත්. ඔව් අපි මුලින්ම දැනගන්න ඕනේ දැන් අපි සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට වකුගඩු යුවලයක් අපි පෙයාර්ඩ් ඕගන්ස් කියන්නේ අපි වකුගඩු දෙකක් අපි සාමාන්‍ය රෝගී කෙනෙකුට පිටලා තියෙනවා. නමුත් යම්කිසි පුද්ගලයෙකුට එක වකුගඩුවකින් උනත් සාමාන්‍ය ලෙස තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට නිරෝගීව ජීවත් වීමට කිසිදු බාධාවක් නැහැ. එම නිසා වකුගඩුවක් තව කෙනෙකුට පරිත්‍යාග කිරීමේ කිසිම ගැටලුවක් නැහැ. ඒ අතරම ලොකු වාසසාගත තත්ත්වයක්. මොකද අපේ රටේ ගත්තත් ලෝකෙ ගත්තත් වකුගඩු දෙකම අකර්මණ්‍ය වූ රෝගීන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. එතකොට අපි ගත්තොත් එහෙම පවුලක යම්කිසි අපි තුමු තාත්තට කියලා ඒ වගේ කෙනෙකුගේ වකුගඩු අකර්මණ්‍ය වුණාම එම පවුලේ තව කෙනෙකුට ඔවුන්ට ගැළපෙන රුධිර ගණයක් සහ පටක ගැළපීමක් තියෙනවා නම් එම වකුගඩුවක් ලබා දීමේ අවස්ථාවක් තියෙනවා. අපි මේක ගත්තාම මේකේ අපි ප්‍රධාන කොටස් දෙකක් සලකන්න ඕනේ. එකක් තමයි වකුගඩු බද්ධ කර ගැනීම තමයි වකුගඩු අකර්මණ්‍ය වෙච්ච රෝගියෙකුගේ තියෙන ප්‍රතිකාර අතර හොඳම ප්‍රතිකාර ක්‍රමය. ඔබ දැන් මේ රූප සරහන දිහා බැලුවොත් ඔබට පේනවා ඇති මෙහිදී රෝගියා පේෂන්ට් කියලා සඳහන් කරන එක පැත්තක්, අනිත් පැත්තේ ඩෝන, ඒ කියන්නේ දායකයා සඳහන් කරලා තිනවා. රෝගියාගේ පැත්තෙන් ගත්තොත් එහෙම රෝගියාගේ රුධිර ගණය A නම් ඔහුට ලබාගත හැකි ඩෝනගේ පැත්තෙන් දායකයාගේ පැත්තෙන් ඒ වගේ ඒ ගණයේ වකුගඩුවක් හෝ O ගණයේ වකුගඩුවක් යන රුධිර ගණ දෙකක් පමණයි. B ගත්තාම තමයි රෝගියාගේ රුධිර ගණයේ B නම් ඔහුට O හෝ B කියන කාණ්ඩ දෙකෙන් ගන්න පුළුවන්. නමුත් රෝගියාගේ රුධිර ගණයේ AB නම් ඔහුට ඕනම රුධිර ගණයක කෙනෙක්ගේ වකුගඩුවක් ලබා ගන්න පුළුවන්. අවසාන කොටස ගත්තාම රෝගියා O නම් ඔහුට ලබාගත හැකි O වර්ගයේ වකුගඩුවක්ම පමණයි. ඉතින් මේක තමයි తত্ত্বය. එතකොට මීට අමතරව අපි පවුලයාගෙන් වකුගඩුවක් දන් දීම අපි වැඩිපුර හොඳයි කියලා සලකන්න හේතු තමයි රුධිර ඝන ගැළපීමත් පවුලක් තුල සාමාන්‍ය තාත්තගේ අම්මගේ රුධිර ඝනය දරුවන්ට අනිවාර්යෙන් අපි දන්නවා ජානහරා යනවා. ඒ වගේම ඔවුන්ගේ පටකවල ගැළපීමත් ඉතාමත් හොඳයි. ඒ වගේම තමන්ගේ තියෙන ඉමෝෂනල් බොන්ඩ් එක කියන්නේ තමන්ගේ අධ්‍යාත්මිකව තමන්ගේ තියෙන ආදරය ඒවත් එක්ක බොහොම හොඳ පරිත්‍යාගශීලී දෙයක් සිද්ධ වෙලා තමන්ගේ පවුලේ කෙනාව සුවපත් වෙනවා. එතකොට මෙහිදී අපි සලකන්න ඕනේ වකුගඩුවක් බද්ධ කිරීමේදී ඒ ලබා ගන්න රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් හොඳ මට්ටමක තියෙන්න ඕනේ. මොකද අපි දැන් සාමාන්‍යයෙන් මම කියන කතාවක් අවයවයක් බද්ධ කරනවා කියන්නේ තියෙන විශාලතම ශල්‍ය කර්මය. මොකද අපි සාමාන්‍යයෙන් දන්න ඕන ශල්‍ය කර්මෙදී ඇඟේ කෑල්ලක් කපලා තමයි යවන්නේ. අපි තුමු ඇපෙන්ඩිසෙක්ටමි එකක්. උණ්ඩක පුච්චි ඉවත් කරලා යවනවා. හර්නියා එකක්. ඊට පස්සේ ගෙඩියක්. ඔක්කොම කපලා දාලා කෑල්ලක් අඩුවෙන් තමයි යන්නේ. නමුත් වකුගඩු බද්ධ කිරීමේදී අලුතෙන් ශරීරයට අවයවයක් සවි කරලා යවන්නේ. එය සාමාන්‍යයෙන් අපි රෝගීන් පැහැදිලි කරද්දී අපි කතා කියන්නේ. එතකොට ඔවුන්ට හිතන්න පුළුවන් විශාලතම ශල්‍ය කර්ම තමයි මේක. එතකොට ඔවුන්ගේ ශරීරයේ වගේ විශාලතම ශල්‍ය කර්මයක් සඳහා මුහුණ දීමේ ශක්තිය තියෙන්න ඕනේ. ඔවුන්ගේ හිමොග්ලොබින් මට්ටම හොඳට තියෙන්න ඕනේ. ඔවුන්ගේ හෘද වස්තුව ප්‍රශස්තව ක්‍රියා කළ යුතුයි. ඔවුන්ගේ ශරීරයේ විස බීජ තියෙන්න බෑ. මේ වගේ ඊටමත් හොඳ මට්ටමින් තියෙන්න ඕනේ. මෙම හොඳ මට්ටමින් තියෙන්න නම් ඔවුන් අනිවාර්යෙන් වකුගඩු සම්පූර්ණ අකර්මණ්‍යලා නම් හොඳින් ඩයලිසිස් කියන ප්‍රතිකාරය ඔය ක්‍රම කලින් සඳහන් කර දෙකකින් එකකින් ඊටමත් හොඳින් කරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් ඔවුන්ගේ වකුගඩු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙන්න කලින් අර අපි කලින් මුලින්ම සඳහන් කර GFR අගය ඒ වගේ අගය සාමාන්‍යයෙන් 10%කට ආසන්න වෙන විට ඩයලිසිස් ප්‍රතිකාර ලබා දෙන්න කලින්ම ඔවුන්ගේ වකුගඩු බද්ධ කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ඔවුන්ගේ ප්‍රතිඵල ඉතාමත් හොඳයි. ඒ කියන්නේ ඩයලිසිස් කිරීමට කලින්ම ඔවුන්ට වකුගඩු බද්ධ කිරීමේ හැකියාවකුත් අපිට තියෙනවා. ඒක පැත්තක්. අනිත් පැත්ත ගත්තාම දායකයා ගත්තාම ඔවුන්ගේ බිය යුතු නැහැ. මොකද දායකයෙක්ගෙන් වකුගඩුවක් ලබා ගන්නකොට ඒ රෝහල් වලදී වෛද්‍යවරුන් විසින් ඔවුන්ගේ සියලුම පරීක්ෂාවන් සිදු කරලා බලනවා ඔවුන්ට වකුගඩුවක් දානය කිරීමේ හැකියාව තියනවාද කියලා.
ඒ අනුව ඔවුන්ට කිසිම බයවීමට හේතුවක් නැහැ. මොකද ඔවුන්ගේ ලෙඩක් මොකක් හරි හම්බුනොත් අපි ඔවුන්ගේ වක්ගඩුව ලබා ගන්න නැහැ. ඊට අමතරව වක්ගඩු ලබා දීපු පුද්ගලයන් බොහොම හොඳින් ඔවුන් අපි සායනවලදී අවුරුදු සැරයක් විතර දිගටම බලනවා. ඔවුන්ගේ ජීවිත කාලෙදී ඔවුන්ට එම වක්ගඩුව දන් දීම නිසා කිසිදු අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් වක්ගඩු බද්ධ කරාට පස්සේ බද්ධ කරපු වක්ගඩුව සමග තැනත්තාට කුමන කාලයක් ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවද? සාමාන්‍යයෙන් වක්ගඩුවක් ඉතා හොඳින් ගැළපෙන පටක් ගැලපීමක් තුළ බද්ධ කරලා ඔවුන් නියමිත ආකාරයෙන් රජය විසින් නොමිලේ ලබා දෙන ප්‍රතිකාර ජීවිත කාලය පුරා ඔවුන් නියමිත වේලාවට ඒ කියන විදිහට ලබා ගත්තොත් ඔවුන් සාමාන්‍යයෙන් අවුරුදු 20ක් 30ක් වගේ දීර්ඝ කාලයක් පවා ඔවුන් පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් ඉතින් සමහරක් වෙලාවට අවසානාන්ත විදිහට විවිධ ඉන්ෆෙක්ෂන්ස් ඒ වගේ අසාධන වගේ තත්ත්ව නිසා සහ කලාතුරකින් වක්ගඩු ශරීරයෙන් ප්‍රතික්ෂේප කිරීම මට්ටම නිසා කලින් ඔවුන්ගේ වක්ගඩුව අකර්මණ්‍ය වෙනවා. නමුත් සාමාන්‍යයෙන් ඉතා හොඳ වක්ගඩු ශල්‍යකර්මයකින් අවුරුදු 20ක් වගේ කාලයක් බොහොම හොඳින් පවත්වාගෙන යන්න හැකියාවක් තියෙනවා. යම්කිසි ආකාරයකින් වක්ගඩුවක් අකර්මණ්‍ය වුණොත් නැවතත් වක්ගඩු බද්ධයකට යන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම. සමහරක් වෙලාවට අපි හිතමු කුඩා කාලේ අවුරුදු 20 දී වගේ කරොත් තව 20ක් යනකොට අවුරුදු 40යි. ඒකට උඩ දෙවෙනි එක කරනවා. ඒතර තව 20ක් යනකොට ආයෙ 60යි. ඒතර තුන්වෙනි එකත් කරනවා. ඒ වගේ වකුගඩු දෙකක් හෝ තුනක් හෝ බද්ධ කරපු පුද්ගලයන්ුත් අප අතර ඉන්නවා. එතෙන්දී අර කලින් වක්ගඩු ඉවත් නොකර නැවත දිගටම අලුතෙන් බද්ධ කරගෙන යෑම අනිවාර්යයෙන්ම අපි වක්ගඩුවක් බද්ධ කිරීමේදී ඔවුන්ගේ තියෙන පරණ වකුගඩු ස්වභාවයෙන් ලැබුණු වක්ගඩු එකක්වත් ඉවත් කරන්නේ නැහැ. අලුතෙන් වක්ගඩුවක් ඇඟේ වෙන ස්ථානයකට උදර කුහරයේ යම් ස්ථානයකට තමයි අපි බද්ධ කරන්නේ. ඔබ මේ රූප සරහන ඔබට දකින්න පුළුවන් නම් ඔබට බලන්න පුළුවන් මෙම රෝගියාගේ උදර කුහරයේ දකුණු පසේ යට කොටසේ මෙම කැලලක් තියෙනවා. ඒ කැලල තුල තමයි අපි ඒ වක්ගඩුව ඇතුල් කරලා බද්ධ කිරීම සිදු කරලා තියෙන්නේ. ඔව් අපි මේ අද කතාව සිදු කරේ වකුගඩුව ස්ථිර ලෙසම අකර්මණ්‍ය වූ පුද්ගලයෙක් ඉන්පසු කුමක්ද කළ යුත්තේ? පවුලේ අය සහ ඥාතීන් ඒ වගේම වෛද්‍යවරුන් සියලු දෙනා එකතු වෙලා මේ කාර්යය සිදු කරන්නට අවශ්‍ය වෙනවා. ඉතින් චින්තන ස්තුතිවන්ත වෙනවා ඔබට අද අප සමග එකතු වුණාට. අද අප සමග එකතු වී ශ්‍රී ජයවර්ධනපුර මහරුවහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තන ගලහිටියව මහතා. එසේනම් අප නැවතත් ලබන සතියේ මෙම තීරය තුලින් ඔබ සමග එකතු වෙනවා. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.